හයි ගයිස් අද ඔයාලා වෙනුවෙන් ගෙනාවේ 2011 රිලීස් වෙච්ච තෝර් 1 මූවි එක. ඉතින් වැඩි කතා නැතුව මේ මූවි එකට යන්න කලින් ඔයා මගේ channel එක තාමත් subscribe කරේ නැත්නම් ඔන්න දැම්ම subscribe කරගන්න. මේ මයින් නොයිස් ෆිල්ම් බලන අලුත්ම විදිහ. මේ මූවි එක පටන් ගන්නකොටම තාරකා විද්‍යාඥයෝ තුන්දෙනෙක් පෙන්නනවා. මෙයාගේ නම ජේන්. මෙයා තමයි මේ මූවි එකේ ප්‍රධාන නිළිය. මෙයා ප්‍රොෆෙසර් සෙල්වික්. එතකොට මෙයා ඩෙර්සි. මේ කට්ටිය පහුගිය දවස්වල හොයාගත්ත තාරකා රටා තොරතුරු වලට අනුව මේ කට්ටිය හිතන් ඉන්නේ අදත් මොකක් හරි ලොකු දෙයක් වෙයි කියලා. ඒ වෙලාවේ අහසෙන් ලොකු එළියක් ඇවිත් සුලි කුණාටුවක් එන්න පටන් ගන්නවා. ඇත්තටම මේ මොකද්ද වෙන්නේ කියලා බලන්න මේ කට්ටිය යාළගේ වාහනේත් අරගෙන වේගෙන් ඒ සුලි කුණාටුව පැත්තට යනකොට ඒ සුලි කුණාටුව අස්සේ ඉඳලා කෙනෙක් මෙයාලගේ වාහනේට හැප්පෙනවා. මේ කට්ටියත් හොඳටම බය වෙලා වාහනෙන් බැහැලා අර හැපිච්ච කෙනාට බය වෙන්න එපා අපි ඔයා බේර ගන්නම් කියනකොටම ඒ සීන් එක එහෙම කට් කරලා පොඩි ඉතිහාස කතාවක් ප්ලේ වෙනවා. කාලයකට කලින් හිමයෝධය ඇවිත් මිනිසුන් අල්ලගෙන මේ ලෝකේ යාළක් කරගන්න හැදුවා. හැබැයි මේ සටනේදී මිනිස්සු තනි වුණේ නැහැ. මිනිස්සුන්ගේ උදව්වට ඕඩින් ආවා. අන්තිමේදී වෙච්ච ලොකු සටනෙන් පස්සේ හිමයෝධය ටික පැරදිලා යාළගේ ලෝකෙටම යන්න ගියා. ඒ විතරක් නෙමෙයි අපි යාළට බලය දෙන යාළගේ පෙට්ටියකුත් අරගෙන අන්තිමේදී අපේ ලෝකෙ වෙච්ච ඇස්ගාඩ් වලට ගියා. මේ තමයි ඇස්ගාඩ් රාජධානිය. කාලය ගත වෙනවත් සමගම මිනිස්සුන්ට මේක සුරංගනා කතාවක් වුණා. හැබැයි හැමෝම දන්නවා මේ ලෝකෙට නිදහස අරන් ආවේ ඇස්ගාඩ් කියලා. හැබැයි දවසක් ඒ නිදහස නැති වෙයි. අන්න එදාට ওই දෙන්නගෙන් කෙනෙක් තමයි මේ නිදහස වෙනුවෙන් සටන් කරන්න ඕන. තාමත් හිමයෝධය ඉන්නවද තාත්තේ? මං රජ වුණාට පස්සේ යක්කෝ ඔක්කොම මරලා දානවා. මේ තමයි තෝර්. මෙයාගේ මල්ලි ලෝකේ. ඉතින් දැන් අවුරුදු ගානකට පස්සේ තෝර් කිව්ව විදිහටම එයා දැන් රජ කෙනෙක් වෙන්න යන්නේ. ඉතින් මෙයා රජකම ගන්න ගැම්මකින් වගේම ගොඩක් සතුටේ මෙයාගේ තාත්තා ඕඩින් ළඟට එනවා. ඕඩින් මෙයාට රජකම දෙන්න හදන වෙලාවේ මේ මාලිගාවේ යටටට්ටුවේ හිමයෝධයෝ දෙන්නෙක් ඇවිල්ලා යට හිටපු කට්ටියව මරලා එයාලගේ පෙට්ටිය අරන් යන්න හදනවා. මේ සිද්ධිය ඕඩින් දැකලා ඩෙස්ට්‍රොයියෝ එවනවා. ඩෙස්ට්‍රොයි කියන්නේ පවර්ෆුල් වෙපන් එකක්. මෙයාව පාලනය කරන්න පුළුවන් ඇස්ගාඩ් වල රජ වෙලා ඉන්න කෙනාට විතරයි. මේ ඩෙස්ට්‍රොයි හිමයෝධයෝ දෙන්න මරලා දැම්මට පස්සේ ඕඩින් මෙතනට එනවා. ඕඩින් මෙතනට ඇවිත් මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනකොට තෝර් දැන් අපි ඒ කට්ටියත් එක්ක යුද්ධ කරලා ඒ කට්ටියව මරලා දාන්න ඕන. අපිට එහෙම කරන්න උවමනාවක් නැහැ. මං හිමයෝධයන්ගේ ලොක්කත් එක්ක ගිවිසුමක් ගහලා තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ ආරක්ෂාව විතර පොඩ්ඩක් වැඩි කරගන්න එක විතරයි. හැබැයි තෝර් ඇස්ගාඩ් වල රජතුමෙක් වශයෙන් කියන්නේ අපි දැම්ම ගිහිල්ලා යුද්ධ කරමු. අපි උන්ට ගහන ගැහිල්ලට උන් අපි දිහා බලනකොට බය වෙන්න ඕන. ඒත් ඔයා තාම ඇස්ගාඩ් වල රජතුමා වුන්නේ නැහැ. මං කියපු දේ කරන්න. තෝර් කේන්දින් ගිහිල්ලා කාමරේ තිබ්බ හැම බඩුවක් ඔකෙන් පොලේ ගහලා දානවා. ලෝකෙ මෙතෙන්ට ඇවිත් කියනවා ඔයා කියන දේවල් හරි. අද දෙන්නෙක් විතරයි ආවේ. හැබැයි හෙට මුළු හමුදාවක් වුණත් එන්න ඉඩ තියෙනවා. මේ දේවල් තාත්තට තේරෙන්නේ නැහැ කියලා. දැන් තෝර් තීරණය කරනවා යෝටන්හයිම් වලට ගිහිල්ලා හිමයෝධයෝ ටික මරලා දාන්න. යෝටන්හයිම් කියන්නේ මේ හිමයෝධයෝ ඉන්න ග්‍රහ ලෝකෙට. මුලදී මෙයාගේ යාළුවෝ මේ දෙයට අකමැති වුණත් අන්තිමේදී හිමයෝධයෝ මරන්න යෝටන්හයිම් වලට යන මේ කට්ටිය ගමන පටන් ගන්නවා. ඇස්ගාඩ් වලින් එළියට යන්න ඕන නම් බයිප්‍රෝස් කියන පාලමෙන් විතරයි යන්න පුළුවන්. ඉතින් මේ පාලමේ කෙලවර අපි පොඩි කාලේ ඇඳපු කුරුල්ලෙක්ගේ මූණක් වගේ තැනක් තියෙනවා. මෙතන පාලනය කරන්නේ හයිම්ඩාල්. මෙයාට පුළුවන් එක තැනක ඉඳගෙන මේ මුළු ලෝකේ වෙන හැම දෙයක් වගේම බලන්න. මීට කලින් කාටවත් වරෙන් හිමයෝධයෙක් ඇස්ගාඩ් වලට ඇවිල්ලා නැහැ. ඒ හිමයෝධයෝ ටික ඇස්ගාඩ් වලට ආවේ කොහොමද කියලා බලලා ඉන්න කියලා මෙයාගේ කඩුව පාවිච්චි කරලා තෝර් ඇතුළු කණ්ඩායමම හිමයෝධයන්ගේ ලෝකෙට ටෙලිපෝට් කරනවා. මේ හිමයෝධයන්ගේ ලෝකේ තනිකර අඳුරු වෙලා විනාශ වෙලා තියෙන්නේ. මෙයාලගේ නායකයා තමයි ලව්ෆි. ඉතින් ලව්ෆි දැක්කට පස්සේ තෝර් මං තමයි ඕඩින්ගේ පුතා තෝර්. මට දැනගන්න ඕන කොහොමද හිමයෝධයෝ ඇස්ගාඩ් වලට ආවේ කියලා. ඇස්ගාඩ් වල නම් ද්‍රෝහියන්ට කිසිම අඩුවක් නැහැ. උඹ ඕඩින්ට අගෞරව කරලා මගේ හොන්දටම ගුටි කන්න යන්නේ. ඕඩින් හොරෙක් මිනිමරුවෙක්. ඌ අපේ හැම දෙයක්ම හොරකම් කරලා රාජධානියම නැති කරලා දැම්මා. දැන් හැංගිලා හිටපු හිමයෝධයෝ ටික තෝර්වයි යගේ යාළුවෝ ටිකයි වට කරගෙන එනවා. ඉතින් දැන් ලෝකෙ ටිකක් බය වෙලා අනේ තෝර් අපි මෙතන හිටියෝ ගුටි ගන්න තමයි වෙන්නේ කියලා තෝර්ව පොඩ්ඩක් සේව් කරගෙන එතනින් එක්කන් යන්න හදනකොටම ලව්පි දැන් සැපයිද ලිටල් ප්‍රින්සස් කියලා අහනකොට තෝර් පොඩි හිනාවක් දාලා දඩෝන් ගහලා යාගේ මිටියෙන් ලව්පිගේ මූණ පුරාම එකක් දෙනවා. මේ මිටියට කියන්නේ මියොල්නීර් කියලා. දැන් මේ කට්ටියගේ සටන පටන්ගෙන හැම එක්කෙනාම ගහගන්න පටන් ගන්නවා. තෝර් මේ හිමයෝධයෝ සෙට් එකකටම ගහන්න පටන් ගන්නවා. මේ හිමයෝධයෝ අතින් අල්ලවුවම ඇස්ගාඩ් වල ඉන්න කට්ටියගේ අත් පිච්චෙනවා. මේ කට්ටිය මෙහෙම ගහගත්තත් ලෝකේ හරියට ගහගන්න දන්නේ නැහැ. හැබැයි යාට ගොඩක් හොඳට මැජික් පුළුවන්. ඉතින් ලෝකේ යාගේ කොපි එකක් හදලා ප්‍රපාතයක් අයිනේ තියලා එයාව අල්ලන්න එන හිමයෝධයෝ එක්කිනා ගානේ ඒ ප්‍රපාතයෙන් පල්ලහැට වට්ටලා මරනවා. හිමයෝධයෙක් ඇවිත් ලෝකිගේ අත අල්ලනවා. හැබැයි යාගේ අත පිච්චෙන්නේ නැතුව හිමයෝධයෙක්ගේ අතක් වගේම වෙනස් වෙනවා. ඉතින් ලෝකිට මේ දේ ගැන හිතා ගන්න බෑ. ඒ මට විතරක් මේ වගේ දේවල් වෙන්නේ කියලා. එක වෙලාවකින් තෝර්ගේ යාළුවෙකුට තුවාල වෙලා අනිත් යාළුවෝ ටික තෝර්ට මෙතනින් යන්න කතා කරාට තෝර් එතන හිටපු හිමයෝධයෝ හැම එකටම ගහන්න පටන් ගන්නවා. මේක දැකපු ලව්පි අයිස් වලින් ගල් කරලා තිබ්බ ලොකු රාක්ෂස හතෙක්ව නිදහස් කරලා දානවා. මේ රාක්ෂස හතා තෝර්ගේ යාළුවෝ පස්සෙන් පන්නනවා. තෝර් තව පැත්තකින් හිමයෝධයන්ට හොඳටම ගහනවා. යාළුවෝ මේ සතාගෙන් බේරෙන්න පැනලා දුවනකොට ඒ සතා ප්‍රපාතයක් අස්සට වැටෙනවා දැකලා මේ යාළුවෝ ටික ගොඩක් සතුටු වෙලා කවුරුන් නැති ප්‍රපාතයක් අයිනට ගිහිල්ලා අයිම්ඩාල්ට දොරටු අරින්න කියනවා. හැබැයි අයිම්ඩාල් දොරටු අරින්නේ නැහැ. ඒ වෙලාවෙම අර රාක්ෂස හතත් මේ කට්ටිය ඉස්සරහට
එහාට ඇවිත් ඉර ගන්නවා. දැන් මේ කට්ටිය හොඳටම මාට්ටු වෙලා ඉවරයි. හැබැයි තෝර් එයාගේ මිටිය තරම් වේගෙන් ඇවිත් ඒ සතාගේ කට ඇතුලෙන් ගිහින් එහා පැත්තේ මතුවෙනවා. ඒ සතා එතනම ඉවරයි. දැන් හිමයෝදේ ඔක්කොටම කේන්ති ගිහිලා මේ කට්ටිය වට කරලා මේ කට්ටියට ගහන්න එනකොටම ඕඩින් එතනට ඇවිත් ලව්පිට කියනවා මගේ පුතා දන්නේ නැතුව ඔයාලත් එක්ක යුද්ධ කරන්න ආවේ. අපි මේ දේ මෙතනින් නවත්තගමු කියලා. හැබැයි ලව්පි උඹලව අතරින් නැහැ කියලා කඩුවකින් අනින්න එනකොටම ඕඩින් යාගේ බලය පාවිච්චි කරලා ඇස්ගාඩ් වලට පැන ගන්නවා. ඇයි තාත්තේ අපි පැනලා ආවේ උන්ව ගිහිල්ලා මරලා දාමු. ඔයා මං කියපු හැම දෙයක්ම අමතක කරලා ඉවසීම තමයි වීරයෙකුට ඕනිම කරන දේ. තව පොඩ්ඩෙන් ඔයා හින්දා ලොකු යුද්ධයක් වෙනවා. කාලේ වෙනස් වුණා තාත්තේ හැමදාම මෙහෙම හිටියොත් ඇස්ගාඩ් අනිවාර්යයෙන්ම විනාශ වෙනවා. දැන් ඕඩින්ට තවත් කේන්ති ගිහිල්ලා තෝර්ට බනිනවා. උඹ නම් ආත්මාර්ථකාමී නපුරෙක් කියලා. දැන් ඉතින් තෝර්ටත් හොඳටම කේන්ති ගිහිල්ලා ඔයා නම් නාකි බූරුවෙක් කියලා ඕඩින්ට වයින්නවා. ඔව් මං නාකි මොඩේ තමයි. ඔයා වගේ පොඩි කොල්ලෙකුට රජකම දීලා තව පොඩ්ඩෙන් ලොකු යුද්ධයක් ඇති වෙනවා කියලා ඕඩින් තෝර්ට දීප හැම බලයක්ම අරගෙන තෝරව පෘථිවියට පිටුහල් කරනවා. ඒ විතරක් නෙවෙයි තෝර්ගේ මිටිය අරගෙන මේ මිටිය ගන්න සුදුසු කෙනාට තෝර්ගේ බලය හම්බ වෙනවා කියලා ඒ මිටියත් එතනින් පෘථිවියට විසික් කරලා දානවා. අන්න ඒ විදිහට තෝර් පෘථිවියට ඇවිත් ජේන්ගේ වාහනේ හැප්පෙනවා. මේ සීන් එක තමයි මූවී එකේ මුලදී දැක්කේ. දැන් තෝර් තාත්තේ හයිම්ඩාල් දොර අරින්න කොහමගේ මිටිය එකක බීපු කෙනෙක් වගේ එහෙට මෙහෙට නටනටා විකාර කරන්න පටන් ගන්නවා. අන්තිමේදී මේ කට්ටියට කරගන්න දෙයක් නැති පාර මෙයාට කරන්ට් එක වද්දලා මෙයාව හොස්පිටල් එකට ගිහින් ඇඩ්මිට් කරනවා. තෝර්ට සීයා ආවට පස්සේ කාටද යකෝ තෝර්ගේ ඇඟට අත තියන තරම් හයියක් ආවේ කියලා මෙයාව චෙක් කරන්න ආපු ඩොක්ටර්ස්ලාට හොඳටම ගහන්න පටන් ගන්නවා. හැබැයි අන්තිමේදී ඩොක්ටර්ස්ලා මෙයාව අල්ලගෙන මෙයාට සිහිය නැති වෙන ඉන්ජෙක්ෂන් එකක් විදිනවා. බහුවදා උදේ කෙනෙක් කාන්තාරයක් වගේ තැනක තෝර්ගේ මිටිය තියෙනවා දැකලා එයාගේ මිටිය ගන්න උත්සාහ කරනවා. හැබැයි මේ මිටිය නම් හෙල්ලෙන්නේවත් නැහැ. තවත් පැත්තකින් මේ තුන්දෙනා රෑ වෙච්ච සුලිකුණාටුවේ ෆොටෝස් බල ඉන්නකොට ඒ සුලිකුණාටුව මැද මිනිහෙක් ඉන්නව දැකලා ඊයේ රෑ අපි හප්පපු මිනිහා හොයාගත්තා නම් මේ වෙච්ච සිද්ධිය ගැන එයාගේ මොකක් හරි තොරතුරක් දැනගන්න පුළුවන් කියලා තෝර්ව හොයාගෙන හොස්පිටල් එකට යනවා. හැබැයි තෝර් ඒ වෙනකොටත් හොස්පිටල් එකෙන් පැනලා ගිහිල්ලා හරි කමන්නේ කියලා මේ තුන්දෙනා වාහනේට ඇවිත් අපි තෝර්ව කොහොම හරි කරලා මේ නගරෙම පීරලා හරි කමන්නේ හොයාගමු කියලා වාහනේ රිවර්ස් කරනකොටම ආයෙ පාරක් තෝර් වාහනේට හැප්පෙනවා. ඒ සිද්ධිය එහෙම කට් කරාට පස්සේ තෝර්ගේ අර මිටිය ගන්න ගමම්ම ඇවිල්ලා එක එක්කෙනා ඇවිත් මේ මිටිය ගන්න උත්සාහ කරලා බලනවා. හැබැයි එක්කෙනෙකුටවත් මේ මිටිය පොඩ්ඩක්වත් හොල්ලන්න විදියක් නැහැ. මේ කට්ටිය කැබ් එක දන්වැල් ගැට ගහලා පවා මේ මිටිය අදින්න උත්සාහ කරනවා. හැබැයි කැබ් එකේ තට්ටුව ගැලවිලා ආවා මිස මේ මිටිය නම් පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ. මෙතනට කෝල්සන් ඇවිල්ලා අපි මේ දේ හොයාගත්තා කියලා කියනවා. ඉතින් කෝල්සන් ඔයාලට මතක ඇති අයන් මෑන් මූවි එකේ හිටියේ අන්න එයා තමයි. දැන් ඇස්ගාඩ් වල තෝර්ගේ යාළුවෝ ටික ලෝකිට කියනවා ඔයාට විතරයි පුළුවන් තාත්තට කියලා තෝරව කොහොම හරි කරලා ඇස්ගාඩ් වලට ගෙන ගන්න කියලා. හැබැයි ලෝකේ තෝටෝ වගේ දෙයක් වෙන්නම ඕන. තව පොඩ්ඩෙන් එයාගේ අහංකාර වැඩ නිසා අපි ඔක්කොටම මැරෙන්න ඉඩ තිබ්බා කියලා ලෝකී එතනින් තරහෙන් වගේ යනවා. තෝර්ගේ යාළුවෝ ටික දෙනේ පොඩ්ඩක් සැක කරනවා. ලෝකී තෝර්ට පොඩ්ඩක් ඉරිසියයි නිසා මේ හැමදේම ලෝකී කරපු දෙයක්ද කියලා. දැන් ලෝකී හිමයෝදන්ගේ පෙට්ටිය ළඟට ගිහිල්ලා ඒක පොඩ්ඩක් අල්ලලා බලනකොට එතනට ඕඩින් ඇවිත් ලෝකීට කියනවා දැන් ඔය වැඩේ නවත්තන්න කියලා. ලෝකී මං සාපලත් කෙනෙක්ද කියලා අනිත් පැත්ත හැරෙනකොට ලෝකී සම්පූර්ණයෙන්ම අර හිමයෝදෙක් වගේම වෙනස් වෙලා. ඉතින් ලෝකී මට මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා අහනකොට තමයි ඕඩින් මේ වෙලාවේ ලොකුම ලොකු ඇත්තක් කියන්නේ මං හිමයෝදයන්ගේ සටන ඉවරුනාට පස්සේ එතන තිබ්බ දේවස්ථානයකට ගියා. ඒ වෙලාවේදී තමයි මට ඔයාව හම්බුනේ. ඔයා වෙන කවුරුන් නෙවෙයි ලව්පිගේ පුතා. ඉතින් මම මේ ලෝක දෙකේ සාමය පවත්වා ගන්න කියලා හිතාගෙන ඔයාව මෙහෙට එක්කන් ආවා කියලා ලෝකිට කියනවා. ඉතින් දැන් ලෝකි කේන්තියෙන් වගේ ඔඩින්ට කෑ ගහලා කියනවා ඔයා මෙච්චර කල් ඔයාගේ වාසියට මාව පාවිච්චි කරා විතරයි. මම ඔයාගේ පුතේ නෝන නිසා නේද හැම දෙයක් වගේම තෝට්ට දුන්නේ. ඇයි ඔයා මට මේ වගේ දෙයක් කරේ කියලා ඔඩින්ට බනින්න පටන් ගන්නකොට ඕඩින්ට මේ දේවල් ඉවස ගන්න බැරුව එතනම කලන්ත දාලා ඇදගෙන වැටෙනවා. මේ අසනීප වෙච්ච ඕඩින්ව දැකලා ලෝකේ එතන හිටපු ආරක්ෂකවන්ට කතා කරලා ඕඩින්ව එක්කන් යනවා. තවත් පැත්තකින් තෝර් හෝටල් එක තිබ්බ හැම කෑමක් වගේම ගිලලා මේ බීම් එක මාර රහයි කියලා එයා බිබී හිටපු කෝපෙක් කඩලා දානවා. ඉතින් ඇස්ගාඩ් වල රජකාලේ විදියට මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ නිසා තෝර් පෘථිවියේ සිස්ටම් එක හරියටම දන්නේ නැහැ. මෙයා තාමත් ඉන්නේ අර රජකාලේ සීන් එකේ. ඉතින් තෝර් මෙහෙම කෑම කකා ඉන්න වෙලාවේ එතනට තවත් කට්ටියක් ඇවිත් පිටසක් වලින් මොකද්ද එකක් කඩාගෙන වැටිලා ඒක කාටවත් උස්සන්න බෑ කියලා එක එක දේවල් කතා කර කර ඉන්නවා. ඉතින් තෝර් මේ කට්ටිය කතා කරන්නේ මගේ මිටිය ගැන කියලා තේරුම්ගෙන එයාලගෙන් ඔයාලා මේ දේවල් දැකි කොහෙද කියලා අහගෙන ඒ පැත්තට යන්න පටන් ගන්නවා. මේ වෙලාව තෝර් ජේන්ට කියනවා ඔයා මාව එතනට එක්කන් ගියොත් ඔයා හොයන තාරකා ගැන හැම තොරතුරක්ම මම ඔයාට දෙන්නම් කියලා. ජේන් මේ දෙයට කැමති වුණා. ප්‍රොෆෙසර් ජේන්ව පැත්තකට එක්කන් ගිහිල්ලා මූ පිස්සෙද්ද කොහෙද ඇස්ගාඩ් මියොර්නීර් තෝර් ගගා එක එක දේවල් කියවෙනවා. මට නම් ඌව විශ්වාස නැහැ. ඒ නිසා ජේන්ටත් මේ ගමන යන්න එපා කියනවා. ජේන් ඉතින් තෝර් ළඟට ගිහිල්ලා මට ඔයාට උදව් කරන්න විදියක් නැහැ කිව්වට පස්සේ තෝර් ජේන්ගේ අත ඉඹලා ජේන් පොස්ටර් එරික් සෙල්වික් ඩාර්සි මට මේ කරපු හැම උදව්ව
උපකාරවකටම ගොඩක් ස්තුතියි කියලා තෝර එතනින් යනවා. දැන් මේ තුන් දෙනා යාළගේ ලැබ් එකට ඇවිත් බලනකොට කෝල්සන්ුයි සීල්ඩ් එකේ කට්ටියයි ඇවිත් මෙයාලා රිසර්ච් කරපු හැම දෙයක් වගේම අරන් යන්න හදනවා. ජේන් කෑ ගහනවා ඔයාලා මොන හයියකින්ද මම මෙච්චර කාලයක් මහන්සි වෙලා හොයාගත්ත තොරතුරු හැමදේම අරන් යන්නේ කියලා. මේ කට්ටිය ෂීල්ඩ් එක ආය නිසා ප්‍රොෆෙසර් ජේන්ව නවත්තන්න හදනවා. අපිට මේ කට්ටියත් එක්ක හැප්පෙන්න බෑ කියලා. හැබැයි ජේන් මං හොයාගත්ත හැම දෙයක් වගේම මේ වඩුවලයි මේ පොතේ විතරයි තියෙන්නේ. ඔයාලා කොහොමද මේ දේවල් මගෙන් අහන්න නැතුව අරන් යන්නේ කියලා කෝල්සන්ට බනිනකොට කෝල්සන් මේ පොතත් අරගෙන වරදක් කළා සිතකින් නොවේ කියලා යට පොඩි චෙක් එකක් දීලා එතනින් යනවා. තවත් පැත්තකින් ඇස්ගාඩ් වල තෝර්ගේ යාළුවෝ ටික රජතුමාව හම්බෙන්න යනවා. හැබැයි රජපුටු ඉඳන් ඉන්නේ ඕඩින් නෙමෙයි ලෝකි. ඉතින් ලෝකියව දැක්කට පස්සේ මේ කට්ටිය තේරුම් ගන්නවා මෙයා හැම දෙයකටම මුල ලෝකි තමයි කියලා. හැබැයි දැන් ලෝකි රජෙක් නිසා මෙයාලට ලෝකි ඉස්සරහ දන ගහන්න වෙනවා. මේ කට්ටිය ලෝකිට කියනවා ඔයා රජ වුණ නිසා දැන්වත් තෝර ඇස්ගාඩ් වලට එකන් එන්න කියලා. හැබැයි ලෝකි මම රජ වෙලා ගන්න පළවෙනි තීරණය මගේ තාත්තා දීපු තීරණයකට විරුද්ධ තීරණයක් වෙනවට මං කැමති නෑ කියලා එයාගේ යාළුවෝ ටික එතනින් යවා ගන්නවා. තවත් පැත්තකින් තෝර සත්තු විකුණන තැනකට ගිහිල්ලා මට අශ්වයෙක් ඕනි කියලා ඉල්ලනවා. ඉතින් ඒ කඩේ අයිතිකාරයාත් අපි ළඟ අශ්වය නෑ කිව්වට පස්සේ එහෙනම් කමන්නේ මට නැගලා යන්න පුළුවන් වගේ සතෙක් ඕනි කියලා ඉල්ලනවා. මේ වෙලාවේ මෙතනට ජේනුත් ඇවිල්ලා තෝර්ට කතා කරනවා මං අර තැනට ඔයාව එක්කන් යන්නම් කියලා. මේ අනාතරේ තෝර් ජේන්ට කියනවා මම මේ ගමන ගියාට පස්සේ ඔයා රිසර්ච් කරපු දේවල් ගැන තොරතුරු ගොඩක් මං ඔයාට කියන්නම් කියලා. තාමත් ඕඩින් ඉන්නේ සිහිය නැතුව ලෙඩ ඇඳක. මෙතනට ලෝකී යාගේ අම්මයි ඇවිත් කතා කර කර ඉන්නවා. ඉතින් මේ වෙලාවේ ලෝකී අම්මයි අහනවා මං ඇත්තටම හිමයෝදෙක් කියලා අය ඔයාලා මට ඉස්සල්ලාම කිව්වේ නැති කියලා. ඉතින් අම්මා මේ දේ ඔයා දැනගත්තොත් ඔයා ගොඩක් දුක් වෙයි කියලා තමයි අපි ඔයාට කිව්වේ නැත්තේ. මොන දේ වුණත් ඔයා මගේ දරුවෙක් පුතේ. ඔයා බය වෙන්න එපා. ආයෙත් ඔය ඇස්ගාඩ් වලට එයි. අපිට ඉස්සර හිටියා වගේම ගොඩක් සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ලෝකී මේ දේ ඇහුවට පස්සේ දැන් මට අභියෝගයකට ඉන්නේ තෝර විතරයි. තෝර ආවේ නැත්තම් මට රජ වෙන්න පුළුවන් කියන අදහසත් එක්ක අම්මගෙන් පොඩ්ඩක් සැකේට වගේ අහනවා. ඇත්තටම තෝර ඇස්ගාඩ් වලට එයිද කියලා. ඉතින් අම්මා කියනවා ඔයාගේ තාත්තා මොන දේ කරත් මොකක් හරි තේරුමක් ඇතුව තමයි හැමදේම කරන්න කියලා. තවත් පැත්තකින් බලනකොට තෝර්ගේ මිටිය වට කරලා ලොකු කඳවුරක් ගහලා මෙතනට ජේනුයි තෝරු වෙනවා. ජේන් තෝර්ට කියනවා මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා අපිට නම් මිටිය ළඟට ලං වෙන්නවත් බැරි වෙයි කියලා. හැබැයි තෝර් ඔයා බය වෙන්න එපා මං කරන දේ පොඩ්ඩක් බලන් ඉන්න කියලා. එයා ඒ කඳවුර ඇතුළට ගිහිල්ලා එතන හිටපු හැමෝටම වගේ ගහලා දානවා. මේ කඳවුරේ හිටපු හැම සොල්දාදුවෙක් වගේම තෝරව නවත්තන්න යනවා. හැබැයි තෝර් එයාව නවත්තන්න ආපු හැම සෙබළුකට වගේම හොඳටම ගහලා දාලා අර මිටිය ළඟට යනවා. ඉතින් දැන් කෝල්සන් අනිත් සෙබළුන්ට කියනවා මෙයා මිටිය ළඟට ගිහිල්ලා මොකද්ද කරන්න යන්නේ කියලා අපි පොඩ්ඩක් වෙලා බලන් ඉමු කියලා. ඉතින් දැන් තෝර් මෙයා හැම ප්‍රශ්නයක්ම විසඳුණා කියලා ගොඩාක් සතුටෙන් අර මිටිය ගන්න උත්සාහ කරනවා. හැබැයි මෙයාට මේ මිටිය පොඩ්ඩක්වත් හොල්ලන්න බෑ. ඉතින් දැන් මෙයා ගොඩක් දුකෙන් අහසට කෑ ගහලා එතනම දන ගහ ගන්නවා. ඒ කඳවුරේ හිටපු අනිත් සෙබළු ටික ඇවිල්ලා මෙයාව අල්ලගෙන යනවා. මේ හැම දෙයක්ම ඇස්ගාඩ් වල ඉඳන් අයිම්ඩාල් බලාගෙන ඉන්නේ. දැන් ජේන් ප්‍රොෆෙසර් ළඟට ඇවිල්ලා කොහොම හරි කරලා තෝරව බේර ගන්න කියනවා. හැබැයි ප්‍රොෆෙසර් මේ මිනිස්සයා කියන හැම දෙයක් වගේම මේ සුරංගනා කතා පොත්වල තියෙනවා එයා පිස්සු කෙනෙක්ද කොහෙද මට නම් එයා කියන කිසිම දෙයක් විශ්වාස නැහැ කියලා කියනවා. තවත් පැත්තකින් කෝල්සන් තොරව හිර කරගෙන තොර්ගෙන් අහනවා ඔයා අපේ සෙබළු හැමෝටම තනියෙන් ඉඳගෙන ගැහුවා ඔයා ත්‍රස්තවාදීද ඔයා මොන රටෙන්ද ආවේ කියලා එක එක දේවල් අහනවා. හැබැයි තොර් කිසිම උත්තරයක් දෙන්නේ නැති නිසා මං දන්නවා ඔයාලා වගේ කට්ටියකින් කොහොමද උත්තරේ දැනගන්නේ කියලා කෝල්සන් එතනින් යනවා. ඉතින් කෝල්සන් එතනින් ගියාට පස්සේ ලෝකයාගේ මැජික් ටික පාවිච්චි කරලා තොර් හිටපු කාමරේට ඇවිත් කියනවා ඔයා කරපු දේවල් නිසා අපිට හිම යෝධයන්ට එක්ක ලොකු යුද්ධයක් කරන්න වුණා. මේ යුද්ධේ ඔයා නැති වෙච්ච එකේ දුකයි තාත්තට දරා ගන්න බැරුව තාත්තා නැති වුණා කියලා. ඉතින් මේ දේවල් ඇහුවට පස්සේ තෝර් එයා කරපු වැරදි දේවල් ගැන හිතලා ගොඩක් දුක් වෙනවා. තෝර් ලෝකියෙන් අහනවා මට ආයෙ පාරක් ඇස්ගාඩ් වලට එන්න පුළුවන්ද කියලා. හැබැයි ලෝකි තාත්තා නැති උනේ ඔයා නිසා කියලා අම්මා ගොඩක් තරහින් ඉන්නේ. ඒ නිසා ඔයා කවදාවත් ඇස්ගාඩ් වලට එන්න එපා. ඔයා හැමදාම මෙහි ඉන්න කියලා ලෝකි එතනි තෝර්ගේ මිටිය තියෙන තැනට ගිහිල්ලා ඒ මිටිය ගන්න උත්සාහ කරනවා. හැබැයි ලෝකිටත් ඒ මිටිය පොඩ්ඩක්වත් හොල්ලන්න විදියක් නැහැ. දැන් ප්‍රොෆෙසර් තෝර බේරගන්න කියලා හිතාගෙන කෝල්සන්ට බොරු අයිඩියා එකකුත් දීලා මෙයා මගේ ඇසිස්ටන්ට් කියලා කියනවා. හැබැයි කෝල්සන් මේ අයිඩියා එක චෙක් කරාට පස්සේ මේක බොරුවක් කියලා දැනගෙන තෝර එතනින් එක්කන් යන්න කියනවා. මේ අනාතරේ තෝර් ජේන්ගේ පොතකොත් කාටතොරින් අරගෙන යනවා. කෝල්සන් තෝර්ට යන්න දුන්නා. තෝර් ගැන තොරතුරු හොයන්න ඔත්තුකාරය ටිකකුත් මේ දෙන්නගේ පිටිපස්සෙම යවනවා. දැන් ප්‍රොෆෙසර් තෝරෝ හොටෙල් එකකට එක්කන් ඇවිත් ඔයා හින්දා ජේන්ට මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා මං ගොඩක් බයයි. අදින් පස්සේ ඔයා ජේන්ව හම්බ වෙන්න එපා. ඔයාට හිතෙන තරම් හොඳටම බීලා අදින් පස්සේ මේ ගම දාලා යන්න කියලා මේ දෙන්නම හොඳටම බොන්න පටන් ගන්නවා. තවත් පැත්තකින් ලෝකි ලව්ෆියව හම්බ වෙන්න ගිහිල්ලා ඔයා
ඔයාලට ඉස්සල්ලම ඇස්කාඩ් වලට එන්න දොරටු විවෘත කරේත් මං ඔයාලට ආය පාරක් ඇස්කාඩ් වලට එන්න දොරටු විවෘත කරන්නම්. ඔයාලා ඇවිල්ලා ලෙඩ ඇඳින ඉන්න ඕඩින්ව මරලා දාන්න කියනවා. ඉතින් ලව්පිල් ලෝකිගෙන් අහනවා ඇයි ඔයා මේ වගේ දේවල් කරන්න කියලා. ඉතින් ලෝකි මට ඇස්කාඩ් වල රජ වෙන්න ඕන. ඔයාලා මේ දේ කරාට පස්සේ ඔයාලගේ පෙට්ටිය මං ඔයාලට දෙන්නම් කියනවා. ඉතින් මේ දේ ඇහුවට පස්සේ ලව්පි මේ වැඩේට කැමති වෙනවා. ඒ සීන් එක එහෙම කට් කරාට පස්සේ ප්‍රොෆෙසර් හොඳටම බීලා වෙරි වැඩි වෙලා. හැබැයි තෝර්ට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. තෝර් ප්‍රොෆෙසර්ව ජේන්ගේ ගෙදරට එකන් ඇවිත් ජේන් තෝර දැක්කට පස්සේ මගේ ගේ ගොඩක් හැඩි වෙලා කියලා එයා ගොඩක් කලබල වෙලා අපි පොඩ්ඩක් එළියට ගිහින් කතා කර ඉමු කියලා තෝර එක කතා කර ඉන්න එළියට යනවා. මේ වෙලාවේ තෝර් ජේන්ට කෝල්සන් අරන් ගිය පොතක් දීලා ඔයා හොයවා ඉන්න රිසර්ච් එක ගැන තොරතුරු වගේක් කියන්නම් කියලා ජේන්ට කියනවා. විශ්වයන් 9ක් තියෙනවා. මේ විශ්වයන් 9 තියෙන්නේ නිකන් ගහක් වගේ. මේ විශ්වයන් හරි මැද තමයි පෘථුවිය තියෙන්නේ කියලා මෙයාට ගොඩක් දේවල් කියන්න පටන් ගන්නවා. තවත් පැත්තකින් තෝර්ගේ යාළුවෝ ටික අපි කොහොම හරි කරලා තෝරව බේර ගන්න ඕන කියලා ඒ කට්ටිය අතරෙම රන් වෙන්න පටන් ගන්නවා. මෙතනට ආරක්ෂකයෙක් ඇවිල්ලා අයිම්ඩාල් ඔයාලට කතා කරා කියලා ඒ කට්ටිය එතනින් එක්කන් යනවා. අයිම්ඩාල් මේ කට්ටියට කියනවා ඔයාලා අපේ රජතුමා ලෝකිගේ අන්න පිළිපදින් නැතුව තෝරව බේර ගන්න යන ප්ලෑන් කරා නේද කියලා. ඉතින් ඒ වෙලාවේ මේ කට්ටිය අයිම්ඩාල්ගෙන් උදව් ඉල්ලනවා. හැබැයි අයිම්ඩාල් මට රජතුමාගේ අනෙන් බැහැරව කිසිම දෙයක් කරන්න බෑ කියලා එයාගේ කඩුවත් එතනම තියලා ඔයාලා කැමති නම් යන්න කියනවා වගේ එයා එතනින් යනවා. ඉතින් තෝර්ගේ යාළුවොත් මෙයාව නම් තේරුම් ගන්නම බෑ කියලා අයිම්ඩාල්ගේ කඩුව පාවිච්චි කරලා පෘථිවියට යනවා. ලෝකෙ මේ වෙන හැම දෙයක් වගේම රජමාලිගාව උඩින් බලාගෙන ඉඳලා ගොඩක් තරහට රජමාලිගාව අස්සට ගිහිල්ලා ඩ්‍රෙස්ට්‍රොයිට අනක් දෙනවා. මගේ සහෝදරයා කවදාවත් ඇස්ගාඩ් වලට එන්න හොඳ නැහැ කියලා. තෝර්ගේ යාළුව පෘථිවියට ආවට පස්සේ ෂීල්ඩ් එකේ රේඩාර්ස් වලට ලොකු එනර්ජි එකක් පෘථිවියට ඇවිත් යනවා දැකලා ඒ ලොකේෂන් එකට කෝල්සන් කණ්ඩායමකුත් එකතු කරගෙන යනවා. දැන් ඉතින් තෝර්ගේ යාළුවෝ ටික තෝරව හොයාගෙන ටවුන් පුරාම ඇවිදිනවා. ටවුන් ඉන්න මිනිස්සු ඔක්කොම මේ කට්ටියගේ අමුතු ඇඳුම් ටික දැකලා මුන්ට පිස්සු හැදිලාද කියලා අමුතුවෙන් වගේ බලන් ඉන්නවා. ඉතින් මේ දේවල් දැකපු ෂීල්ඩ් එකේ ඔත්තුකාරයෙක් මේ හැම දෙයක් ගැනම කෝල්සන්ටක් කියනවා. හැබැයි අන්තිමේදී තෝර්ගේ යාළුවෝ ටික තෝරව හොයා ගන්නවා. තෝර්ගේ යාළුවෝ ටික දැක්කට පස්සේ ප්‍රොෆෙසර් ජේනුයි ගොඩක් පුදුම වෙනවා. මූ කියපු හැම දෙයක්ම ඇත්ත නේද කියලා. තවත් පැත්තකින් ලෝකී අයිම්ඩාල් ළඟට ඇවිල්ලා ඔයා හිතන් ඉන්නේ ඇස්ගාඩ් වලට එන්න තියෙන්නේ මේ පාර විතරයි කියලාද? හැබැයි තවත් අඳුරු පාරවල් ගොඩක් තියෙනවා. ඔයා මගේ අනට යටත් වෙන්නේ නැතුව තෝර්ගේ යාළුවන්ට මෙතනින් යන්න ඉඩ දුන්නා. ඒ නිසා ඔයාව මේ රස්සාවෙන් අයින් කරනවා කියලා කියනවා. ඉතින් අයිම්ඩාල් ඒ කියන්නේ මෙතනින් පස්සේ මම රජතුමා කියන කිසිම දෙයක් පිළිගන්න ඕනේ නැහැ නේද කියලා ලෝකිට ගහන්න යනකොටම ලෝකී අර පෙට්ටිය පාවිච්චි කරලා අයිම්ඩාල්ව ගල් කරලා දානවා. දැන් කෝල්සන් තෝර්ගේ යාළුවා ආපු ලොකේෂන් එකට ඇවිත් බලනකොට එතන බිම නිකන් කැටේමක් කොටලා වගේ මේ දේවල් ගැන පරීක්ෂා කර ඉන්නකොට එතනට එක පාරටම ඩෙස්ට්‍රොයි වෙනවා. ඉතින් කෝල්සන් ඩෙස්ට්‍රොයිගෙන් අහනවා ඔයා කවුද කියලා. හැබැයි ඩෙස්ට්‍රොයි එතන තිබ්බ කාර් දෙක තුනම කුඩු පට්ටම් කරලා දානවා. ඉතින් ඩෙස්ට්‍රොයිව දැක්කට පස්සේ තෝර් හිතා ගන්නවා ඩෙස්ට්‍රොයි එන්නේ මාව මරන්න කියලා. හැබැයි තෝර්ගේ යාළුවෝ දැන් ඔයා සාමාන්‍ය මිනිසෙක් විතරයි. අපි මෙයත් එක්ක සටන් කරන්නම්. ඔයා මිනිස්සු ටික මෙතනින් යවා ගන්න කියලා තෝර්ගේ යාළුවෝ ඩෙස්ට්‍රොයි එක ගහගන්න යනවා. ඉතින් තෝර්ගේ යාළුවෝ දක්ෂ විදියට ඩෙස්ට්‍රොයි එක ගහගෙන එයාගේ පිටමැදින් යකඩ පොල්ලක් බස්සලා එයාව නවත්තනවා. ඉතින් මේ කට්ටිය ගොඩක් සතුටු වෙනවා. ඒ කරදරෙත් ඉවරයි කියලා. හැබැයි ඩෙස්ට්‍රොයි විනාශ වෙලා නැහැ. එයා ආයෙ පාරක් වැඩ කරන්න පටන්ගෙන තෝර්ගේ යාළුවන්ට හොඳටම ගහලා දානවා. ඉතින් තෝර් එයාගේ යාළුවෝ හොඳටම ගුටි කනවා දැකලා යාළුවන්ට කියනවා ඔයාලා මෙතනින් යන්න මේ දේ මං තනියෙන් බලා ගන්නම් කියලා. ඩෙස්ට්‍රොයි ඉස්සරහට ගිහිලා ලෝකිට කියනවා ඔයා මේ වගේ තැනකට වැටෙන්න මම මොන හරි දෙයක් කරලා තිබ්බනම් මට සමා වෙන්න. පෘථුවියේ ඉන්නේ ගොඩක් අහිංසක මිනිස්සු. ඒ කට්ටියව මරන්න නැතුව මට ඕන දනුවමක් දෙන්න කියනවා. ඉතින් මේ දේ ඇහුවට පස්සේ ලෝකෙ පොඩ්ඩක් හැංගීම් බර වෙලා ඩෙස්ට්‍රොයි එතනින් හැරිලා යනවා වගේ ඇවිත් ආයෙත් අනිත් පැත්ත හැරිලා තෝර්ට උඩින් යන්න එකක් ගහනවා. දැන් තෝර්ට කිසිම සියයක් නැහැ. මූණ පුරාම ලේ ගලලා මැරෙන්න ඔන්න මෙන්න ඉන්නේ ජේන් තෝර් ළඟට ඇවිල්ලා කෑග ගහනවා. මේ හැම දෙයක් වගේම ඕඩින්ට පේනවා. ඒ විතර නෙමෙයි ඕඩින්ගේ ඇස් වලින් කඳුළුත් ඇටෙනවා. දැන් අර තෝර්ගේ මිටිය එක පාටම තෝර් ළඟට එන්න පටන් ගන්නවා. මේ මිටිය තෝර්ගේ අතට ආවට පස්සේ එතනට ලොකු අකුණක් වදිනවා. මේ දේවල් දැක්කට පස්සේ වටේ ඉන්න තෝර්ගේ යාළුවෝ ගොඩාක් සතුටු වෙනවා. දැන් තෝර්ට හැම බලයක් වගේම හම් වෙලා ආයෙත් හිටපු තත්ත්වෙටම ඇවිල්ලා ඩෙස්ට්‍රොයිටත් දෙක තුනයි දෙන්නේ. ඩෙස්ට්‍රොයි එතරම් ඉවරයි. තෝර්ව මේ විදිහට දැක්කට පස්සේ ජේන්ට හිතා ගන්න බෑ. ඒ වෙලාවේ මෙතනට කොල්සනුත් එනවා. තෝර් කියනවා මාත් මේ හදන්නේ මේ ලෝකේ ආරක්ෂා කරගන්න. අදින් පස්සේ අපි දෙන්නම එකතු වෙලා වැඩ කරමු. හැබැයි ඊට කලින් ඔයාලා ජේන්ගෙන් හොරකම් කරපු බඩු ටික ගෙනත් දෙන්න කියලා ජේන්වත් එක් කරගෙන පොඩි වටයක් ගහන්න යනවා. මේ වෙලාවේ ලෝකේ හිමයෝදය සෙට් එකක්ම ඇස්ගාඩ් වලට එක්කන් ඇවිල්ලා මේ දේවල් ඔක්කොම හයිම්ඩාල්ට පේනවා. හැබැයි මෙයාට කිසිම දෙයක් කරගන්න විදියක් නැහැ. මෙයා ගල් වෙලා ඉන්නේ. ඉතින් දැන් තෝර් ඇස්ගාඩ් වලට එන්න ඕන නම් ඇස්ගාඩ් වල දොරටුවක් ඇරෙන් තැන්ට යන්න ඕනි. ඉතින් මෙතනට තෝර් ගිහිලා හයිම්ඩාල්ට දොරටුව අරින්න කියනවා. හැබැයි හයිම්ඩාල් ගල් වෙලා මේ දේවල් හයිම්ඩාල්ට ඇහුණට යාට කිසිම දෙයක් කරගන්න විදියක් නැහැ. හැබැයි තෝර් පෘථිවියේ ඉඳගෙන තවත් අහියෙන් කෑ ගහනවා. කොහොම හරි කරලා හයිම්ඩාල් දත් මිටි කාගෙන අර අයිස් ටිකත් කඩාගෙන ඇවිත් එතන හිටපු හිමයෝදය ටිකත් මාරලා හයිම්ඩාල් ඇස්ගාඩ් වල එන්න පුළුවන් දොරටුවක් විවෘත කරනවා. දැන්
තෝර් ජේන්ට මං අනිවාර්යෙන් ඔයාව හොයාගෙන එනවා කියලා ඒ දෙන්නක් කිස් කරලා මේ කටිය ඇස්ගාඩ් වලට එනවා. තෝර් හයිම්ඩාල්ට බෙහෙත් කරන්න කියලා ලෝකියෝ හොයාගෙන යනවා. ඉතින් මේ ඇස්ගාඩ් වල මාලිගාවට ලව්පි ඇවිත් තෝර්ගේ අම්මටක් ගහලා දාලා ඕඩින්ව මරන්න යනකොටම එතෙන්ට ලෝකී ඇවිත් උඹ කොහොමද මගේ තාත්තා ඕඩින්ගේ ඇඟට අතක් තියන්නේ කියලා ලව්පියෝ මරලා දානවා. ඉතින් මේ දේවල් දැක්කට පස්සේ අම්මා ඔයා තාත්තාගේ ජීවිතේ බේරගත්තා කියලා ලෝකියෝ බදා ගන්නවා. ඉතින් මේ හැමදේම ලෝකී කරලා තියෙන්නේ අම්මගේ හිත දිනා ගන්න. හැබැයි මෙතනට එකපාරටම තෝර් ඇවිල්ලා ලෝකිට මේ වෙච්ච හැමදේම අම්මට කියන්න කියලා කියනවා. හැබැයි ලෝකී මට ඔයත් එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. මට හිමයෝධයන්ගේ ලෝකේ විනාශ කරන්න ඕන කියලා තෝට්ටත් ගහලා ලෝකී යාළගේ ටෙලිපෝට් වෙන පාලම පාවිච්චි කරලා හිමයෝධයන්ගේ ලෝකේ විනාශ කරලා දාන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මෙතනට තෝර් ඇවිත් ලෝකිට මේ වෙන හැම දෙයක් වගේම නවත්තන්න කියනවා. හැබැයි ලෝකී තෝර් කියන කිසි දෙයක් අහන්නේ නැහැ. ඉතින් දැන් තෝරුයි ලෝකී ගහ ගන්න පටන් ගන්නවා. අන්තිමේදී තෝර් එයාගේ මිටිය ලෝකීගේ ඇඟ උඩින් තියලා යනවා. ඉතින් තෝර්ගේ මිටිය කාටවත් උස්සන්න බැරි නිසා ලෝකීටත් එතනින් හෙල්ලෙන්නවත් විදියක් නැහැ. දැන් තෝර් මේ දේ කොහොම හරි කරලා නවත්තන්න බලනවා. හැබැයි තෝර්ට මේ දේ නවත්ත ගන්න බැරි පාර තෝර් ඒ පාලම කඩන්න පටන් ගන්නවා. ලෝකී කෑ ගහලා කියනවා ඔයා මේ පාලම කැඩුවොත් ඔයාට කවදාවත් පෘථිවියට යන්න බෑ කියලා. හැබැයි තෝර් මේ කිසි දෙයක් ගණන් ගන්න නැතුව ඒ පාලම කඩලා දානවා. ඉතින් මේ පාලම කැඩෙනවත් එක්කම ඒ පාලම පුපුරලා තෝරුයි ලෝකී ඒ පාලමෙන් පල්ලහැට ඇදගෙන වැටෙන්න යනකොටම ඕඩින් ඇවිත් ඒ දෙනව අල්ල ගන්නවා. දැන් ඕඩින් තෝරව අල්ලගෙන ඉන්නේ. තෝර්ගේ ඇඟේ තමයි ලෝකී එල්ලිලා ඉන්නේ. ලෝකී කියනවා අපි හැමෝම වෙනුවෙන් මේ දේ මට කරන්න උනා කියලා. ඕඩිනුයි තෝරුයි එපා කියද්දි ලෝකී තෝරව අතෑරලා ඒ පාලමෙන් පල්ලහැට වැටෙනවා. ඉතින් දැන් මේ හැම දෙයක් වගේම ඉවර වෙලා ඇස්ගාඩ් වල ලොකු පාටියක් හැමෝම මේ පාටියට ඇවිල්ලා ගොඩාක් සතුටු වෙනවා. හැබැයි තෝර් විතරක් ආයෙත් ජේන්ව දකින්න බැරි නිසා එයා ගොඩක් දුකෙන් ඉන්නේ. ඉතින් දැන් තෝර් හයිම්ඩාල්ගෙන් ගිහින් අහනවා එයා මොනවද කරන්න කියලා. හයිම්ඩාල් එයා ඔයා එනකම් බලන් ඉන්නේ කියනවා. ජේනුත් තෝරව ගෙන්න ගන්න මොකක්ද එකක් කරනවා. මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් මේ මූවි එක ගැන ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් කරන්න. එහෙනම් මං ගිහින් එන්න. හැමෝටම ගුඩ් බයි.